समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मत् सवन खालो अयन् बधन्ता धम्मत् सवन खालो अयन् बधन्ता धम्मत् सवन खालो अयन् बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्से भगवतो अरहतो सम्मा सम्बුද්දස්ස උතුම් නිවන් මාර්ගට උපකාර වන විදිහට ධර්ම දේශනාමේ පින්කම සිද්ධ කරන්නට සූදානම් වෙනවා. අම්බලන්ගොඩ උරවත්ත අතුල නිවසෙහි විසූ පරලෝසපත් ආතර් අබේසිංහ ගුණසේකර දයාබර පියතුමන් ඇතුළු කොට මිය පරලොවගේ සියලුම ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම මූලික අරමුණු කරගෙන ධර්ම දානමේ පින්කම අද දවසේ ප්‍රඥානාලිකාව තුළින් සිද්ධ කරන්නට යෙදෙනවා. අපි නිවන පිළිබඳව කතා කරනකොට නිවන් දැකීම වමනා වෙන්නේ කුමක් නිසාද කියන කාරණාව අපි සොයා බලන්නට උවමනයි. අපිට බොහෝ වෙලාවට නිවන් දැකීමට උවමනා වෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක් විඳින්න සිද්ධ වෙන නිසා ඒ දුක නැති කරගන්නට කියලා. සැප හැමදාම තියෙනවා නම් අපිට නිවන් දකින්නට උවමනාවක් නැතයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ හිතෙන්න ප්‍රධානතම හේතුව තමයි ඒ ඇත්තන්ට ජීවිතේ සැප කියන කාරණාව ඇත්ත වෙලා තියෙනවා. සැපක් ඇත්තටම තියෙනවා විදිහට රැවටිලා තියෙනවා. දුක නැත්තම් සැප තියෙනවා නම් කුමටද නිවනක්? මේක මෙවැනි තර්කයකුත් අපිට වර්තමානයේ වෙනකොට දකින්න ලැබෙනවා. ඇත්තටම කල්පනා කළොත් අපිට නිතින්ම තියෙන දුක. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ සැප තියෙනවා කියලා. අපිට හිතෙන්න පුළුවන් නෑ සැප තියෙනවා කියලා. නමුත් ඔබ කල්පනා කරලා බැලුවොත්, ඔබ හොඳට හොයලා බැලුවොත් ඔබට තේරෙවි සැප භුක්ති විඳින ගමන් පවා ඒ සැප වැඩි කර ගැනීමට උවමනාව පවතිනවා, පිළීමක් පවතිනවා, අසහනයක් පවතිනවා. අපිට පවතින දුක නැති කරගන්න තමයි නිතරම උත්සාහවන්ත වෙන්නේ. දුක නැති කරගන්න. පවතින දුක නැති කරගන්න. එතකොට මුළු ජීවිතේම අපි කරන්නේ දුක නැති කරගන්න සැප හොයන එක. ජීවිතේම කරන්නේ දුක නැති කරගන්න සැප හොයන එක. දැන් හිතන්නකෝ මෙහෙම කල්පනා කළා. ඔබට හිතෙනවා ඔබ ජීවිතේ යම් අත්දැකීමක් ලබනකොට දැන් අපි හිතමු ඔබට බඩගින්නක් තියෙනවා. බඩගිනි වේදනාවක් තියෙනවා. දුක් සහගතයි. ඔබ හිතනවා කෑවට පස්සේ සනීපයි බඩ පිරුණා කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? කෑවට පස්සේ සනීපයි කියලා හිතාගත්තට එනවා ඉස්මෘත් වෙලා නිදිමතක්. ඊට පස්සේ හරි අමාරුයි දුකයි. ඊට පස්සේ හිතනවා නිදිය ගත්තම වැඩේ හරි. මෙන්න මේ විදිහට ඔබ දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන ජීවිතයේ සැපක් හොයනවා. නමුත්
ඒ හොයන සැපේ ස්වභාවය මොකක්ද කියලා බැලුවොත් විශ්වලාගත්ත තවත් දුකක ආරම්භයක්. විශ්වලාගත්ත තවත් දුකක ආරම්භයක්. හරියට ඒ සැපය අසහනකාරී පළඟැටියෙකුට සහනකාරී ගිනි දැල්ල වගේ. අසහනකාරී පළඟැටියෙකුට සහනකාරී ගිනි දැල්ල වගේ. ඇයි එහෙම කියන්නේ? ආලෝකයේ දිහා දකින්නකොට මේ ආලෝකයට පළඟැටියෝ පුංචි පුංචි සත්තු බොහොම කැමැත්තෙන් හරිම සනීපයක් විදිහට හොයාගෙන එනවා. නමුත් ඒන සියලු පළඟැට්ටන්ට උරුම වෙන කාරණාව තමයි පිච්චිලා දුක් විඳලා මරණයටපත් වෙන එක. දැන් මේ පළඟැටියෝ ඇවිල්ලා වැහුවාම මොකද වෙන්නේ? අත් කකුල් පිච්චෙනවා. හැබැයි පිච්චිච්ච අත තියාගෙන ආයි වහනවා. පිච්චිච්ච කකුල තියාගෙන ආයි වහනවා. පණ ඇදලා බලන්නේ මේකේ වහන්න. එයි උන්ට ඒකේ ඒ තරම්ම සැපවන්ත විදිහට දැනෙන්නේ. උන්ට තියෙන අසහනයට තියෙන එකම පරම නිෂ්ඨා සැපේ විදිහට උන්ට දැනෙන නිසා ජීවිත පරදුවට තබලා මේ සැපේ භුක්ති විඳින්න හදන්නේ. නමුත් අන්තිමේදී මේ ගිනි දැල්ලෙම පිච්චිලා මොවුන් මරණයටපත් වෙනවා. එහෙමනම් ඔබ කල්පනා කරලා බලන්නකෝ මේ පහන් දැල්ලට එන පළඟැටිය කොයි තරම්නම් මෝඩද කියලා. ඇයි? තමන්ගේ වරිගයා පිච්චි නසින විදිහ දැක එක පාරක් වහලා යන්තම් පිච්චුනාමත් පිච්චෙනවා කියලා දැන ආයි වහනවා. ඔබ බලන්නකෝ ජීවිතේ. කාම ගින්නෙන් කොච්චර පිච්චෙනවද? නමුත් ඒ පිච්චි හොයන්නේ මොකද්ද? කාමයමයි. පංචකාම සැපේ ඕන කියලා ඒ ගින්නෙන් කොයිතරම් පීඩා විඳිනවද? අනේ මට අරක ඕන කියලා විඳවලා මොකද්ද කරන්නේ? ඒක ලං කරගන්න හදනවා. නමුත් කෙරවල වෙන්නේ ඒකත් තවත් ප්‍රශ්නකින්. ඒ නිසා ඔබ ජීවිතේ පංචකාමයේ පසුපස සොයාගෙන යාමේ අවසානය ජරා මරණයන්ගේ කෙරවල. ජරා මරණයන්ගේ කෙරවල. අවිද්‍යා සහගත ලෝකයට ජරා මරණ සමුදය උරුමයි. අවිද්‍යා සහගත ලෝකයාගේ කෙරවල ජරා මරණයයි. නමුත් පරම නිෂ්ඨා බලාපොරොත්තුව පංචකාම ආස්වාදයයි. පංචකාම ආස්වාදයේහි කෙරවල ජරා මරණයයි. ජරා මරණය ලැබෙන බව දැන එතන අතපය හතර හන්දි කොයි මොහොතේ හරි වාරු නැති වෙන බව දැන කොයිම මොහොතක හරි අබ්බගාත වෙන කොර වෙන බීරි වෙන බව දැන මොකද කරන්නේ? ආක උනාද ඒක කවදා හරි නෙවෙන්නේ. දැන්ට මේක ලබනවා. නේ? දැන් බලන්නකෝ. බොහෝ අධික විදිහට මත්පැනට ලොල් වෙච්ච මිනිහෙක් මොන රෝගාබාධයේ තිබ්බත් තරාස්වාදයට කොට වෙලාද නැද්ද? අන්න ඒ වගේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා මේක ඇති සැපයක් නැහැ. මේක ඇති සුවයක් නැහැ. හැබැයි අපි හිතන්නේ ගොඩක් වෙලාවට දුකත් තියෙනවා සැපත් තියෙන උපේක්ෂාවක් තියෙනවා කියලා. හැබැයි ওই දුක තියෙන්නේ සැප තියෙන්නේ උපේක්ෂාව තියෙන්නේ තුනම අවිද්‍යාවේ. අවිද්‍යා පච්චයා පුඤ්ඤාභි සංඛාරෝ. අවිද්‍යා පච්චයා අපුඤ්ඤාභි සංඛාරෝ. අවිද්‍යා පච්චා අනිජ්ජාභි සංඛාරෝ. පුඤ්ඤාභි සංඛාරේට සැප විපාකයක්,
අපුඤ්ඤාභි සංකාරයට දුක්ඛ විපාකයක්, ආනිජ්ජාභි සංකාරයට උපේක්ෂා විපාකයක්. එහෙනම් මේ සියල්ල අවිද්‍යා අඳුරු පටලය තුලයි. විඳීම් සියල්ල. එහෙනම් ඔබ විඳින විඳීම් සියල්ල අවිද්‍යාවට සාපේක්ෂව ඇත්තක්. අවිද්‍යාවට සාපේක්ෂව ඇත්තක්. ප්‍රඥාව පහළ වූ කල තේරෙනවා මේ අවිද්‍යාව තුල දෘෂ්ටි ගත වී සිටීම නිසා ලැබපු වැරදි අවබෝධයක් බව. එහෙමනම් අපි අවිද්‍යාව ප්‍රහීන කරන මගක් සොයාගත යුතුයි. අවිද්‍යාව ප්‍රහීන වෙන මගක් සොයාගත යුතුයි. ධර්ම අභිසමය වන තාක්කල් අපි කෙනෙකුගේ සංසාර විමුක්තියයි හොයන්නේ. ඒ ස්වභාවයක්. බෝසතාණන් වහන්සේ පවා කෙනාගේ සංසාර විමුක්තිය හේව්වේ තමාගේ සංසාර විමුක්තිය. නමුත් සංසාර විමුක්තිය සාක්ෂාත් වෙන මොහොතේ තේරෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ. ඒ තාක්කල් පටිච්චසමුප්පාද අවබෝධය ලැබෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය අවබෝධ කරනකොට තේරුම් ගත යුතුයි ඒ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත යුත්තේ අපි ඉන්න දෘෂ්ටිය මත පදනම් වෙලා නෙවෙයි. දෘෂ්ටි ප්‍රහීන වෙනතුරු පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නේ නැහැ කොපමණ කිව්වත්. ඒ තාක්කල් පුළුවන්කම තියෙන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවජාති ජරා මරණ කියන අංගයන් තමන්ගේ දෘෂ්ටියට සමපාත කර ගැනීමට පමණමයි. දෘෂ්ටියට සමපාත කර ගැනීමට පමණමයි. මේ සියලු වචනයන් අභිභවා යමින් අපි බලමු ජීවිතයට පටිච්චසමුප්පාද අවබෝධය අරගෙන වචන ටිකට පස්සේ ගලප ගන්න. පටිච්චසමුප්පාද අවබෝධ වුණාමනේ වචන ටික තේරෙන්නේ. වචන ටික දැනගෙන උන්නාද නොඋන්නාද කියන කාරණාව වැදගත් නැහැ ධර්ම අවබෝධයට. මොකටද? ධර්ම අවබෝධයට. එහෙනම් ධර්ම අවබෝධය කියන්නේ කුමක්ද ඇත්තටම? පට්ටමක්ද? තානාන්තරයක්ද? නම්බුනාමයක්ද? නැහැ. ධර්ම අවබෝධය කියලා කියන්නේ පට්ටමක් හෝ නම්බුනාමයක් හෝ තානාන්තරයක් නොවේ. අපි හිතනවා මේක පොතපත කියවලා පදක්කම් අරගෙන සම්මාන අරගෙන උපාධි ගහගෙන කරන්නට පුළුවන් එකක් කියලා. අපි යන්නේ කොයි පාරේ කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මග පැත්තක අපි මොකද්ද කරන්නේ? අපි අද වෙනකොට ධර්මයට බුදුරජාණන් වහන්සේ පනවපු නැති උපාධි හදලා බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධයෙන් පනවපු දේ අපි අද මොකක් කරගෙන? ආචාර්ය උපාධි, මහාචාර්ය උපාධිනේ ධර්මය ඇතුලේ. නායකකම්, පට්ටම්, තානාන්තර ගොඩකින් වහගෙන බුද්ධ ශාසනය කියන එක පැත්තක යන්නේ කොහෙද? මල්ලි පොල් වාගේ. අපි ඇත්තටම අපිවම රවට්ටගෙන අපි කියන පාලන තන්ත්‍රයේ පහසුවටලු. පාලන තන්ත්‍රයේ පහසුවට බුදුරජාණන් වහන්සේ පනවපු විනයක් තියෙනවා.
විනයෝ නාම ශාසනස්සායෝ. තොර භාග්‍යවතුන් වහන්සේට වඩා ඔස්තාර්ලා විසින් පනවාගත් වර්තමාන නායක පට්ටම් ටික තියාගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ ශාසනය ආයුසේ නම් විනය පාගාගෙන අපි මේ කරන රඟපෑම රඟ මඩල කාට නොපෙනේද? කාට වුණත් පේනවා ප්‍රඥාව තියෙන. කාට වුණත් ප්‍රඥාව තියෙන පේනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි බුදුදහම තියෙන්නේ අනුන් රවට්ටන්න හෝ තමන්ට රැවටෙන්න නොවේ. සියලු රැවටීම්ගෙන් මිදෙන්න. සියලු රැවටීම්ගෙන් මිදෙන්න. අපි හිතනවා බුදුදහම කියන එක අද අපිට අවබෝධ කරන්න බෑ. අද අපිට නිවන් යන්න බෑ. අපි හිතන් ඉන්නේ නිවන කියන්නේ අපිව මේ හරකෙක් දක්කගෙන යනවා වගේ දක්කගෙන යන තැනක් කියලා. මේක තමයි අපිට සිද්ධ වෙලා තියෙන අභාග්‍ය සම්පන්නම ඉරණම වේ වෙනකොට. නිවන දවල් හීනයක් කරලා. කෙරවල අමා මහ නිවන් සම්පත්තිය ලබ ගනීවා කියලා කියනවා. එහෙම කියනවා. එනිසා බුදු බණ පැත්තක බුදුදහම රකින්න බුදුරජාණන් වහන්සේ පනවපු සූත්‍ර අභිධර්ම විනය පිටකයන් පැත්තක අපි මොකද කරන්නේ? සිංහල ඉංග්‍රීසි දෙමළ බස පාලි සංස්කෘත උගනගෙන වේතන ලබන වැටුපකට පොරකන භික්ෂු සමාජයක් නිර්මාණය කරමින් තම තමන්ද රැවටමින් අසරණ අහිංසකව 6-4 නොතේරෙන කුල දරුවන් ශාසනය ඇතුලේ නොමනා මාර්ගයකට පිළිවෙත සකස් කරමින් බුද්ධ ශාසනයේ විදිහට මහා විනාශකාරී පිළිවෙතකට ඇදී යන බව නොපෙනෙන්නේ ඔල මොට්ටලයකට පමණි. එතකොට ප්‍රඥාවන්ත හැමෝටම තේරෙනවා මේක නාඩගමක්, මේක විගඩමක්. තමන්මම රවටහා ගන්න මුලාසහගත පැතිකඩකින් ගමන් අරඹා තිබෙන බව. මාර්යා තවත් වෙසකින් භික්ෂු මහා සංඝයාව ග්‍රහණය කරගෙන ඇති බවක් අපිට දකින්නට ලැබෙනවා. ඉතින් මේ කාරණාවන් පිළිබඳවද යම් යම් සිහිපත් කිරීම අපි සිද්ධ කරන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඔබ ඉන්න තැන ඔබටවත් පෙනෙන්නේ නැති තරමට අසරණ නිසා. එහෙ තියෙන අභාග්‍ය සම්පන්න භව දකින්න නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මයේ පෙන්වා වදාරන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහීන කර ගැනීම පිණිසමයි. අවිද්‍යාව දුරු කර ගැනීම පිණිසමයි. ප්‍රඥායස විවර කර ගැනීම පිණිසමයි. අන් කිසි කවරක් නිසාවත් නොවන බව අපි වටහා ගත යුතුයි. එතකොට අපි ජීවිතය තුළ හිතලා බැලුවොත් කාම භෝගී සැප සම්පත් විඳින අතරතුරම ධර්ම අභිසමය කරන්නට එදා ගිහි කල වාසය කරපු ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කල හැකියාව ලැබුණා. ගිහි ගෙදරද ධර්ම අභිසමය කළා. ගිහි ගෙදර ධර්ම අභිසමය කළ සෝවාන් වුණ ඇත්තෝ ධර්මල්ලු හදාගෙන තමන්ගේ රැකී රක්ෂාද කරගනිමින් ඒ ධර්ම මාර්ග පිළිවෙත තුල හික්මුණා. අපි හිතලා බැලුවොත් පැවිදි වුණ යම් භික්ෂුන් වහන්සේ නමක් සෝතාපන්න වෙන්න පුළුවන්.
ඒ සෝතාපන්න භික්ෂුවගේ සහ ගිහියාගේ අවබෝධයේ වෙනසක් නැහැ. ධර්ම අවබෝධය. අවබෝධයමයි. ධර්ම මාර්ගය වෙනසක් නැහැ. සෝවාන් නුණු ඒ ගිහි වතේ සිටින යම් කිසි කෙනෙක් විවාහ වෙන්න පුළුවන්. ධර්මල්ල හදන්න පුළුවන්. අන්න ඒ වගේම පැවිදි වතේ ඉන්න යම් සෝවාන් වුණු භික්ෂුවක් සිවුර හැරදා ගොසින් විවාහ වෙන්නට පුළුවන්කම තියෙනවා. සිවුර හැරදා ගොසින් විවාහ වෙන්නට පුළුවන්කම තියෙනවා. කාම චේතනා ගොඩනගෙන්නට පුළුවන්කම තියෙනවා. කාම සංසර්ගයක යෙදෙන්නට පවා පුළුවන්කම තිබෙනවා. කෙනෙකුට නැතයි කියන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ගිහියා සහ පැවිද්දා අතර වෙනස පවතින්නට බුද්ධ ශාසනය තුල විනයක් පනවන්නේ. සතර පරාජිකාව ඇතුළු කොටගත් ප්‍රාතිමොක්ෂයක් පනවන්නේ. යම් කිසි භික්ෂුවක් පරාජිකා වුවද ඒ සෝවාන් කෙනෙක් පරාජිකා වෙන්න පුළුවන්. බැරිද? කාම මෛතුන්නයක යෙදෙන්න බෑ කියලා කියන්න බෑ. සිද්ධ වෙන්න පුළුවන්. ඒ උපසම්පන්න භික්ෂුවට උපසම්පන්න බව අහිමි වෙනවා මිසක සෝවාන් ඵලය අහිමි වෙන්නේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් මේ හාමුදුරු මොනවාද මේ කියන හිරිකිත කතා. හිරිකිත කතාවක් නෙවෙයි. මේක සහ මුලින්ම ඇත්ත తත්වය පැහැදිලි කිරීමක්. සිවුර දරුවා කියා 아무තු දෙයක් වෙන්නේ නැහැ. අවබෝධයමයි. එනිසා අපි හොඳට තේරුම් ගත යුතුයි පෘථජ්ජන භික්ෂුවගෙන් පවා රහතන් වහන්සේ නමක් බලාපොරොත්තු වීම ද අනිත් අතට අපි අද දකින අභාග්‍යයක්. බුදුරජාණන් වහන්සේ මේ විනය ගැන පනවනකොට සතර පරාජිකා වැරුණුකොට අනිත් සියලුම දේ වත්මානත් පුරා හෝ දේශනාගාමී ඇවැත් වලින් නිදහස් වෙන්නට පුළුවන් ඇවැත් විදිහටයි ශාසනය පෙන්වා වදාරන්නේ. සතර පරාජිකාව පවා උපසම්පන්න බව අහිමි වෙනවා මිසක ලැබූ මාර්ගඵලයක් අහිමි වෙන්නේ. මාර්ගඵල ලැබූ එක් සතර පරාජිකාවට ලක්විය නොහැකි කියා කිව නොහැකි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒක අපි අවබෝධ කරගන්නට උවමන. උපසම්පන්න භාවයෙන් වෙන්ව සාමණේරයෙක් විදිහට බුද්ධ ශාසනය තුල හික්මමින් ධර්මාභිසමය කොට මගඵල පූර්ණ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි අන්තවාදීව දෘෂ්ටි මතවාදයන්ව පැටලී සක්කාය දිට්ඨියෙන් දකින නිවන නම් අවබෝධ කරන්න බැරි එකක් විදිහට ඔබට තේරෙන්න පුළුවන්. අපි අවබෝධයෙන් බලන්නට යෙදුනොතින් අපිට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන්නට යෙදෙන්නේ වෙන කුමන කාරණාවක්වත් නෙවෙයි. තමන්ගේ ජීවිතය පිළිබඳ යථාර්ථය දකින්න. දකින්න ඕන මොන නුවණෙන්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින්. ජීවිතය කියලා කියන්නේ මොකද්ද තමන්ගේ? ජීවිතය කියන්නේ මොකද්ද? ඉඳගෙන හෝ වේවා, හිටගෙන හෝ වේවා, ඇවිදින හෝ වේවා, සැතපෙන හෝ වේවා, ඕනම ඉරියව්වක තමන්ගේ ජීවිතයේ සිද්ධ වන අහන්න දකින්න විඳින සෑම ක්‍රියාවලියක්ම ජීවිතේ. ඕකනේ ජීවිතය කියන්නේ. ඔන්න ඕකේ ස්වභාවය ඇත්ත අපි දන්නේ නැහැ. ඔය සෑම ක්‍රියාවලියකම ඇත්ත චතුරාර්ය සත්‍යය. දුක්ඛ ආර්ය සත්‍ය,
දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. නමුත් අපිට ඕක වැටහෙන්නේ නැහැ. ඕක වැටහෙන්නේ නැති එකට අපි කියනවා අවිද්‍යාව කියලා. වැටහෙන්නේ නැති එකට අපි කියනවා අවිද්‍යාව කියලා. ඔබ ජීවිතේ මෙහෙම හිතන්න. අපි කල්පනා කරලා බලමු. ඔබ හිතන්න ඔබ දැන් පුංචි ළමයෙක් කොම්පිට්ටු හදනවා කියලා. කොම්පිට්ටු ගහන වයසේ ඉන්න පුංචි ලදරුවෙක් Taman කියලා උපකල්පනය කරගන්න. දැන් ඔන්න ඔබ කොම්පිට්ටුවක් ගහනවා. කොම්පිට්ටුවක් හදනවා. එතකොට මේ කොම්පිට්ටුව හදන ඔබට ඒ කොම්පිට්ටුව හදලා ඉවරනකොටම කවුරු හරි පාගගෙන යනවා. සතුටුයිද දුකයිද? දුකයි. ආයි කොම්පිට්ටුව ගහනවා, ආයි පාගනවා. දුකයිද නැද්ද? තරහ යනවද නැද්ද? අඬනවද නැද්ද? ඇයි? කොම්පිට්ටුව අහිමි වීමේ දුක. කොම්පිට්ටුව අහිමි වීමේ දුක. නමුත් දැන් ඔබ ඉන්න වයසේ ඉඳලා බැලුවොත් දැන් ඔබ කොම්පිට්ටු ගහනවද? හරි, මං කියන ඔබට කොම්පිට්ටුවක් ගහන්න කියලා. ගහනවා. දැන් කොම්පිට්ටුව පාගගෙන ගියාම දුක් වෙනවද? දැන් දුක් වෙන්නේ නැහැ. නේ? දැන් කොම්පිට්ටුව ගහගෙන ගියාම දුක් වෙන්නේ නැහැ. ඇයි? කොම්පිට්ටුව ඔබට වටින්නේ නැහැ කියලා දැන් අවබෝධ වෙලා. කොම්පිට්ටුව වටින්නේ නැහැ කියලා අවබෝධ වෙලා. හැබැයි එදා ඒ පුංචි වයසේදී කොම්පිට්ටුව වටිනා සාර දෙයක්ද නැද්ද? බොහොම වටින දෙයක්. ඒ මානසික මට්ටමේදීනේ. එදාට ඔබට වටින්නේ ඔබගේ ගෙදර බිච්චියද කියලා බලන්නකෝ. ඔබ පුංචි වයස කල්පනා කරන්න මුළු බිච්චිය පුරාම මොනවද අඳින්නේ? ඉරි ගහනවා, පාට කරනවා, හිතෙන දේ අඳිනවා. ඔබට මේ පුංචි වයසේදී වටින්නේ බිච්චියද? බිච්චිය පාට කරන එකද? බිච්චිය පාට කරන එක. එපා කිව්වොත් මොකද වෙන්නේ? දුකයිද නැද්ද? දුකයි. අද වෙනකොට බිච්චිය පාට කරන එකද දුක? බිච්චිය පාට නොකරන එකද? අද වෙනකොට බිච්චිය පාට කළොත් දුකයි. එදා බිච්චිය පාට නොකළොත් දුකයි. එතකොට ඔබට තේරෙනවා මේ දුක කියන එක සාපේක්ෂ වශයෙන් පවතින දෘෂ්ටිගතයක්. සාපේක්ෂ වශයෙන් පවතින දෘෂ්ටිගතයක්. දුක පොදු නෑ. දුක කියන එක කෙනාට සාපේක්ෂයි. දුක කියන එක කෙනාට සාපේක්ෂයි. දැන් මං ඔබට මෙහෙම කියනවා. ඔබ අතදරුවෙක් බවට පත් වෙන්න. ඔබ අතදරුවෙක් බවට පත් වෙන්න. දැන් හැබැයි ඔබ අතදරුවෙක් බවට පත් වෙන්න කිව්වාට පස්සේ ඔබට කොහොමද මතක් වෙන්නේ? තොටිල් එක තියලා තියෙන නේ නැලවෙන පුංචි බබෙක් නේද ඔබට මතක් වෙන්නේ? එහෙම මතක් වෙනවා නම් ඔබ අතදරුවෙක් බවට පත් වෙලා නැහැ. ඇයි? ඒ අතදරුවට තියනවද තොටිල්ලේ? ඒ අතදරුවට තියනවද මම් පුංචි? ඒ අතදරුවට තියනවද මං අහවල් තැන ඉන්නේ, මගේ අතපය හීනී, මට කොණ්ඩේ තියෙනවා, මට චූටි අතක් තියෙනවා? එහෙම එකක් තියනවද? නැන්නේ. ඔබට වෙලා තියෙන ඔබ අතදරුවෙක් බවට පත් වෙන්න කිව්වට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? ඔබ දන්නා අතදරුවාව හිතින් මවා ගත්තා මිසක අතදරුවා බවට ඔබපත් වුණා නෙවෙයි. ඔබට ඒකයි මේ උපමා බොහෝ වෙලාවට ගලප ගන්නටත් අමාරු. ඊට පස්සේ අතදරුවෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද? මේ ලෝකෙට ඉපදුන් අම්මට දාව ඉපදුණු තොටිල් එක හරි ඇඳක හරි තියලා තියෙන
අතපය හතර පොළවේ ගහන පුංචිම පුංචි ළමයෙක් ඔබ මෙනෙහි කරගන්නවා ඇස්කන් නාසාදී ඉන්ද්‍රියන් සහිත ශරීරේ පිහිටලා තියෙනවා කියන මට්ටමේ. එහෙමද නැද්ද? එහෙම තමයි ඔබම වාගන්නේ. මං කියන්නේ එහෙම මවා ගැනීමකට යන්න කියලා නෙවෙයි. මං කියන්නේ ඒ අතදරුවාගේ මට්ටම ඔබ ගන්න. එහෙම ගත්තම මම මේ ලෝකෙට අම්මට දාව ඉපදුනා කියලා මතකයක් තියෙයිද? නෑ. මම පුංචි කියලා මතකයක් තියෙයිද? නෑ. මට ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා අය මම පුංචි එකෙක් ලෝකේ ඉපදිලා ඉන්නේ මට පරිබාහිරෙන් ලෝකයක් තියෙනවා අය. මං ඇහෙන් රූප දකින්නවා අය, මං කනෙන් ශබ්ද අහනවා අය, මන් නාසයෙන් ගන්ධ විඳිනවා අය, මන් දිවෙන් රස විඳිනවා අය, මං කයෙන් පහස විඳිනවා අය කියලා මතකයක් මේ පුංචි එකාට තියෙයිද? නෑනේ. අන්නේ නම් ඒ මට්ටමට එන්න. ඒ මට්ටමට එන්න. ඒ මට්ටමට ඇවිල්ලා බැලුවම ඔබට තේරෙයි ඔබට දෙපැත්තක් හම්බ වෙන්නේ නෑ. දෙපැත්තක් හම්බ වෙන්නේ නෑ කියේ මොකද්ද? මම සහ ලෝකය කියලා දෙපැත්තක් හම්බ වෙන්නේ නෑ. මම සහ ලෝකය කියලා දෙපැත්තක් හම්බ වෙන්නේ. මම මගේ ඇහෙන් රූප බලනවා කියලා දෙයක් හම්බ වෙන්නේ නෑ. මම මගේ කනේ ශබ්ද අහනවා කියලා දෙයක් හම්බ වෙන්නේ නෑ. මම මගේ නාසයෙන් ගන්ධ විඳිනවා, මම මගේ දිවෙන් රස විඳිනවා, මම මගේ කයෙන් පහස විඳිනවා කියලා දෙයක් හම්බ වෙන්නේ නැතිව යනවා. කොහොමද හම්බ වෙන්නේ? අත්දැකීමක් හම්බ වෙනවා. නමුත් ඒ අත්දැකීමට නමක් ගමක් කිසි දෙයක් අයිතිකාරත්වයක් පනවන්න බෑ. ඒ අත්දැකීමක් හම්බ වෙනවා කියලා කියන්නේ ඉතින් මේක විග්‍රහ කරගන්න. හැබැයි හම්බ වෙන අත්දැකීම පේනවද, ඇහෙනවද, දැනෙනවද, දැනගන්නවද කියලා වචන පදවල මොකුත් නැහැ. අත්දැකීම. ඒ අත්දැකීම කොහෙන් එනවද, කොහෙට යනවද? ඒ අත්දැකීම දැන් තියෙනවද නැද්ද? යමක් දෙයක් කෙනෙක් විදිහට මුණ ගැහෙන්නේ නැහැ. එහෙම මුණ ගැහිමක් නැහැ. කොටින්ම කිව්වොත් අතීතයක් අනාගතයක් ගැන ඒ දැන් ඉපදිච්ච දරුවෙකුට සංකල්පීය මෙනෙහිවීමක් නැහැ. අතීතයක් නැහැ, අනාගතයක් නැහැ. එහි එහෙම මතකයක් රඳා පවතින්නේ නැහැ. දැන් ඉන්නේ මට්ටමේ ඉඳලා බැලුවොත් පච්චුප්පන්නේ මතුවෙනවා. මොකද්ද? පච්චුප්පන්නේ. ඒ කියන්නේ වර්තමානය. දැන් මෙතනදී ඔබ ඉන්න මට්ටමින් බැලුවම ඔබට වෙලා තියෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය දරාගත්ත කෙනෙක් මං අර එහෙම ඉපදුනේය, මං මෙහෙම ඉපදුනේය, මං ඉපදුනේ ලෝකය, ඒ ලෝකේ මං ජීවත් වුණායේ කියන මේ මහා මතක සංඥා ගොඩකින් ඔබ විපරීත වෙලා නේද? ඒ විපරීත මතක සංඥා ඔස්සේ ධර්ම අවබෝධ කිරීම ඔබට අසීරු වෙලා අපහසු වෙලා. ඒ නිසයි මම කිව්වේ අර පුංචි දරුවාගේ මට්ටමට ඔබ එන්න කියලා. එහෙම ඇවිල්ලා බැලුවම ඔබට මම හෝ ලෝකේ කියා දෙපැත්තක් මුණ ගැහෙන්නේ නැහැ නේද? මම කියා ලෝකයේ කියා දෙපැත්තක් මුණ ගැහෙන්නේ නැහැ. ඔබට ඒතර මුණ ගැහෙන එකම දේ මොකද්ද? දැන ගැනීම නේද? දැන ගැනීම. ඒ දැන ගැනීමට අයිතිකාරත්වයක් නැහැ. ඒ දැන ගැනීමට අයිතිකාරත්වයක් නැහැ. නමුත් දැන ගන්නවා කියලාවත් වචනයක් එතන පාවිච්චි වෙන්නේ නැහැ. මොකද්ද? දැන ගන්නවා කියලාවත් වචනයක් පාවිච්චි වෙන්නේ. කොටින්ම කිව්වොත් ක්‍රියාවලියක් පනවන්න බැරිව යනවා. මොකද්ද? ක්‍රියාවලියක් පනවන්න බැරිව යනවා. එහෙනම් මේ පුංචි දරුවාගේ ලෝකයේ පෙනීමේ ක්‍රියාවලියක් ගැන
පැනවීමක් තියෙනවද? ඔබට ඉතින් නැත්තේ නෑ දරුවට. ඒ ඔබේ මානසික මට්ටමනේ. දැන් නැත්තේ නෑ දරුවට පේනවා අරක මේක කියලා කියන්නේ ඔබේ මානසික මට්ටමනේ. මම කියන්නේ ඔබේ මානසික මට්ටමෙන් නොවේ දරුවගේ මානසික මට්ටමට එන්න. දරුවගේ මානසික මට්ටමට ඇවිල්ලා බැලුවොත් මේ දැන් ඉපදුන දරුවාට මොකද්ද? මං ඉඳගෙන ලෝකෙ දිහා බලනවය, ලෝකයේ අත්දැකීම මම ලබනවය කියන දෙයක් දරුවගේ පැත්තෙන් නැහැ. නේද? දරුවගේ පැත්තෙන් නැහැ. එහෙනම් දරුවගේ පැත්තෙන් පෙනීමේ ක්‍රියාවලියක් හෝ ඇහිීමේ ක්‍රියාවලියක් හෝ දැනීමේ ක්‍රියාවලියක් හෝ දැනගැනීමේ ක්‍රියාවලියක් බලෙන්වත් උපද්දවලා දෙන්න දරුවට අපිට පුළුවන් කමක් නැහැ නේද? ඒ දරුවාගේ මට්ටමේ දරුවෙක් හෝ ලෝකයක් උපද්දවන්න පුළුවන් කමක් නැහැ. දෙපැත්තක් නැහැ. දෙපැත්තක් නැහැ. එතකොට අපිට තේරෙනවා අපි ඉන්න මට්ටමයි දරුවා ඉන්න මට්ටමයි කියලා කියන්නේ දෙකක් හාත්පසින්ම වෙනස්. එහෙමද? වෙනසක් නැහැ. වෙනසක් විදිහට අපි හිතන් ඉන්නවා. වෙනසක් විදිහට අපි හිතන් ඉන්නවා. ඔබටත් මේ වෙලාවේ ඒ අත්දැකීමටපත් වෙන්නට නම් ඔබ හිතන්න ඔබේ සියලු මතකයන් මේ වෙලාවේ මැකෙනවා. ඔබේ ජීවිතයේ තිබුණු සියලු මතකයන් මේ වෙලාවේ මැකෙනවා. කිසිම මතකයක් නැහැ. දැන් බලන්නකො අත්දැකීම් ලැබෙනකොට. දැන් එනවා අත්දැකීම්. දැන් එන කිසිම අත්දැකීමක ඔබට තියෙයිද මෙතන මම ඉන්නවය, මේක ඇහැ මේක කන එව්වා මෙතන පිහිටලා තියෙනවය, මම දකින්නේ රූපය, මම අහන්නේ ශබ්දය, මම අහන්නේ ගන්ධය, මම විඳින්නේ රසය, මම කියලා එකෙක් ඉන්නවා, මං ලෝකෙ මෙහෙම ජීවත් වුණා, මං මෙහෙම ඉපදුනා, අනාගතේ මට මෙහෙම වෙයි කියන සියල්ල ඉවරද නැද්ද? සියල්ල ඉවරයි. සියල්ල ඉවරද නැද්ද? සියල්ල ඉවරයි. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බලන්න වෙනවා. අපි හිතලා බලන්න වෙනවා. අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපි දැනගත්ත දේද නැද්ද අපි මේ මෙනෙහි කරන්නේ? අපි දැනගත්ත දේද නැද්ද මෙනෙහි කරන්නේ? දැනගත්ත දේ දන්නා බව. දන්නා බව ඇතුලේ අපිට ඇත්ත හම්බ වෙන්නේ නැහැ. දන්නා බවමද නැද්ද හම්බ වෙන්නේ? දන්නා බව ඇතුලේ ඔබට හම්බ වෙන්නෙම දැනගත්ත ටිකද නැද්ද? ඒ දැනගත්ත ටික ඇත්ත නෙවෙයි. ඇයි? ඒ දැනගත්ත ටික ඇත්ත නම් අපිට නැවත ඇත්ත අවබෝධ කරන්නට උවමනාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළේ සෝවාන් වීම පිණිස කුමක් කළ යුතුද? සකෘදාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අනාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධයෙහි ඇත්ත දකින්න. මොකද්ද? පංච උපාදානස්කන්ධයෙහි ඇත්ත දකින්න. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කිව්වේ එහෙමනම්? පංච උපාදානස්කන්ධය කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. දැන් ඔබට ජීවිතේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හම්බ වෙනවා. ඇති සැටියෙන්ම හම්බ වෙනවා. මන් දකින රූපයක් තියෙනවා. ඒ රූපයත් එක්ක මං වින්දනයක් විඳිනවා.
ඒ රූපේ මේ ආකාරයි ඒක ඇසුරු කරගෙන මෙහෙම කරන්න පුළුවන් ය කියලා දැන ගැනීමක් නැද්ද? තියෙනවා. ඒ දැනගන්නා වූ දැනගැනීමට කියනවා පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම. තව විදිහකට කිව්වොත් ඒ දැනගන්නා දැනගැනීමට කියනවා ඔබ පංච උපාදානස්කන්ධය පිළිබඳ ලබන අනවබෝධය. ඔබ පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නාකම කියලත් ඒකට කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ සමුදයට කොටුවීම කියලත් කියන්න පුළුවන්. කොටුවීම කියලා කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ ඇත්තම ඇත්ත දකිමු. ගද පංච උපාදානස්කන්ධයේ ඇත්තම ඇත්ත දකිමු. දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අර ඔබගේ මතකයේ මකල බැලුවොත් පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන අත්දැකීම එක්කලා ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පනවන්න බැරිව යනවා. ඇයි පනවන්න බැරිව යන්නේ? මම විසින් අසවල් දෙය දකින්නවාය කියන පනවා ගැනීම කරන්න බැරිව යනවා. දැන් අර පුංචි දරුවගේ මට්ටමින් බැලුවොත් ඒ දරුවගේ මට්ටමේ පනව ගැනීමක් තියනවද? මම විසින් අසවල් දේ බලනවාය, දකින්නවාය, අහනවාය, විඳිනවාය, දැනගන්නවාය කියලා එකක් එන්න විදිහක් ඇත්තේම නැහැ. නේද? ඇහැ කන නාසය දිව ශරීරය ඇසුරු කරගෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් මම විසින් පරිහරණය කරනවාය කියන චේතනාවක් පහළ වෙන්නෙම කොටින්ම කිව්වොත් ඒ දරුවගේ ලෝකයේ ඇහැ කන නාසය දිව ශරීරය හම්බ වෙනවද? හම්බ වෙනවද නැද්ද? දරුවට හම්බ වෙන්නේ. යකෝ මේක මල කෙලියක් නේ අර දරුවගේ ලස්සනට පිහිටලා තියෙන්නේ. ඒ ඔබනේ කියන්නේ. දරුවා කියනවාද එහෙම? මගේ මේක පිහිටලා තියෙනවා මෙතන මේක මගේ මුක්කම නැත්නම් නහය. එහෙම කියනවද? නෑනේ. මට ඔලු ගෙඩියක් තියෙනවා. ඔලුවේ කෙස් තියෙනවා. මට මූණක් තියෙනවා. මූණ මැද නහයක් තියෙනවා. නහය දෙපැත්තේ ඇස් තියෙනවා. නහයට පල්ලෙහා කට තියෙනවා. කට ඇතුලේ දිව තියෙනවා. ඇස් දෙපැත්තේ කන් තියෙනවා. එහෙම කියනවද? එහෙනම් දරුවාගේ ලෝකේ එහෙම සත්වයක් මවා ගැනීමක් ඇත්තේම නැහැ. බලහත්කාරයෙන්වත් ඒ දරුවට එහෙම සත්වයක් පිළිබඳව පිවීමක් කරන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. එතකොට කවුද මේ පෙව්වේ මේ විස? අවිද්‍යා සහගත සංකල්ප. සංකප්ප රාගෝ නේ? සංකප්ප මොකද්ද? සංකල්ප වලින් අපිට පුද්ගල කාමය මවලා දීලා තියෙනවා. පුරිසස්ස කාමෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අපි කල්පනා කරන්න වෙනවා මහා සංකල්පීය දෘෂ්ටි ජාලා ගොඩක ඔබව හිර වෙලා. ඒ නිසා මං කියෝක මාකලා බරු ගහන්න පැත්තකට හලන්න. හලලා අර පුංචි දරුවගේ මට්ටමට එන්න. ඒ දරුවගේ මට්ටමේ දරුවෙක් හෝ දරුවට හම්බ වෙන ක්‍රියාවලියක් තියෙයිද? දරුවෙක් හෝ දරුවට හම්බ වෙන ක්‍රියාවලියක් තියෙයිද? තියෙනවද? නැහැ. දරුවෙක් හෝ දරුවට හම්බ වෙන ක්‍රියාවලියක්. ඒතර ඔබට හිතේ දරුව නිවන් දැකලාද කියලා. ආයි එන්නේ කොහෙටද? අර අමන සිතුවිල්ලටමයි. මොකද්ද? ආයි එන්නේ දරුවෙක් මේ ලෝකේ ඉන්නවාය. ඉන්න දරුවට මෙහෙම පිහිටලා තියෙනවනේ ඒ දරුවා නිවනට යනවාය. මම කියන්නේ මෝඩ තර්කයට එන්නේ නැතුව දරුවා බවට පත් වෙන්නට කියලායි.
එහෙම පත් වෙලා බැලුවම අපිට තේරෙනවා මොකද්ද? එහෙම දරුවට දරුවෙක් නෑ. දරුවට අම්මෙක් තාත්තෙක් ඉරක් හඳක් තාරකාවක් ගස් ගලක් සහිත වටකුරු බෝලයක් වැනි හෝ තැටියක් වගේ ලෝකයක් හම්බ වෙන්නේ නෑ. ඒක දැන් කාටද හම්බ වෙන්නේ? ඔබේ සංකල්ප ගොඩට. කවුද ඔය කියන්නේ? ඔබ හිතෙන්නේ පෝෂණය කරගත්ත. දන්න දේ නෙවෙයි කියන්නේ. දැනගත්ත දෙන්න කියන්නේ. දන්න දැනගත්ත දේ ඇත්ත කියලා හිතාගත්ත එක තමයි අපිට තියෙන ලොකුම බූරුකම. ඒ නිසා ඔක හලන්න. ඕක හලලා අර මට්ටමට ආම ලෝකේ ගෝලාකාරයි හෝ ලෝකෙ තැටියක් කියලා තේරෙනවද? එහෙම එකක් හම්බ වෙන්නෙම නැහැ. හරි ගෝලාකාර ලෝකයක් හෝ තැටියක් වැනි ලෝකයක් බලෙන්වත් දෙන්න පුළුවන් දරුවට? පුළුවන්. අම්මා තාත්තා දෙන්න බෑ. රත්තරන් රිදී මුතුමැණික් සහිත සමස්ත ලෝකයක් දෙන්න. මේ ලබන අත්දැකීම අතීතයක්වත් නැහැ. අනාගතයක්වත් නැහැ. කොටින්ම කිව්වොත් අපි බලමු. ඔබට හිතේ වර්තමානයක් තියෙනවා කියලා හිතමු දැන්ට. නමුත් ඒ ලබන අත්දැකීම මොකක්ද? ඒ ලබන අත්දැකීම මොන වගේ එකක්ද? කෙනෙක් ලබන යමක් විදියට මුණ ගැහෙන්නේ නැහැ. කෙනෙක් ලබන යමක් විදියට මුණ ගැහෙන්නේ අනාත්මයි. ඒක නිට්ටියව ස්ථිරව දැන් ලැබුවාය අතීතයට ගියාය කියලා එකක්වත් හම්බ වෙන්නේ? එනවද ලැබුවද යනවද මේ මොකුත් හම්බ වෙන්නේ? අනිත්‍යයි, අස්තිරයි. ලබන අත්දැකීම අනිත්‍ය අස්තිරයි. දැන් ඔබ ලබන අත්දැකීමත් ඇත්තටම ඒකද නැද්ද? ඒකම තමයි අත්දැකීම. වැඩේ තියෙන්නේ සංකල්ප ගොඩකින් රාගික හැඟීමක් මතු කරගෙන පුජ්‍යලත්වයකින් ඒකත් එක්ක කාමයේ පනවලා. මානසික ලෙඩක් නෙවෙයිද? මානසික ලෙඩක්. සාමුලින් ඔබට තියෙන්නේ මොකද්ද? මානසික ලෙඩක්. දැන් කොටින්ම කිව්වොත් පේනවා කියන ක්‍රියාවලිය පනවන්නේ ඔබද ක්‍රියාවලියද? දැන් පෙනීමේ ක්‍රියාවලියට පෙනීම හම්බ වෙනවද? ඇහැට ඇහැ හම්බ වෙනවද? රූපෙට රූපේ හම්බ වෙනවද? ඇහැට ඇහැ හම්බ වෙන්නෙත් නැහැ, රූපෙට රූපේ හම්බ වෙන්නෙත් නැහැ, පෙනීමට පෙනීම හම්බ වෙලත් නැහැ. අර දරුවා වගේ. නේ? දරුවා වගේ. එහෙනම් පෙනීම පිළිබඳ, ඇහැ පිළිබඳ, රූපය පිළිබඳ මඤ්ඤණාව කාගේද සහ මුලින්ම? ඔබේ. ඔබේ. ඔබ කරගෙනද නැද්ද? තමන් කරගෙනද නැද්ද? එහෙනම් ඔන්න ඔය දෘෂ්ටිගතය තමයි අපිට තියෙන්නේ. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදන් හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. දැන් බලන්න. ඉමස්මින් සති ඉදන් හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. මේ උපදීමෙන් මේ උපදී. දැන් අර සියලු සංකල්ප සහිත අවිද්‍යා සහගත දෘෂ්ටිය තියෙන කම්ම මොකක් වෙනවද? ඉපදෙනවා මෙවැනි ක්‍රියාවලියක්. අර සංකල්ප කොට තියෙන කම්ම ක්‍රියාවලියක් උපදිනවා පුජ්‍යලේක් විසින් අහන්න දකින්න විඳින. උපදිනවද නැද්ද? උපදිනවා. නමුත් ඒ සංකල්ප ගොඩ හැලුවම අර පුංචි ලදරු වගේ මට්ටමට ආවම මොකක් වෙනවද? එහෙම අවිද්‍යාව සහගත සංකල්ප ටිකක් නැහැ. ඒ නිසා මොකක් වෙනවද? නිසා මොකක් වෙනවද? නිසා මොකක් වෙනවද? මේක උපමාවට මම කියන්නේ. ඒ නිසා මේ වගේ ක්‍රියාවලියක පහළ වීමක් පණවන්න බෑ. හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත බැලුවොත් ඇහැ පිළිබඳ, රූප පිළිබඳ, කන පිළිබඳ, ශබ්ද පිළිබඳ, නාස පිළිබඳ, ගන්ධ පිළිබඳ, දිව පිළිබඳ, රස පිළිබඳ, කය පිළිබඳ, පොට්ටාප පිළිබඳ සියල්ල මෙනෙහි කරන්නේ කවුද? සිත. සිත තියෙන තැනක් තියනවද පනවන්න?
ඒ සිත පහළ වෙච්ච ගමන් ඒ සිතේ ග්‍රහණයට ක්‍රියාවලියක් හම්බ වෙනවා. සිතේ ග්‍රහණයට. මම හම්බ වෙනවා ලෝකේ හම්බ වෙනවා කාටද? සිතේ ග්‍රහණයට. විඥානේ පෝෂණය වෙලා අවිද්‍යාවෙන්. විඥානය අවිද්‍යාවෙන් පෝෂණය වෙලා. පුජ්‍යල භාවයක් මුණ ගැහෙනවා. ඒ අවිද්‍යාවෙන් පෝෂණය කරන ලද විඥානයේ පැවැත්මට කොටු වෙලාද නැද්ද? කොටු වෙලා. ඒ විඥාවට කොටු වෙලාද නැද්ද? එහෙනම් මේ විඥාවෙන් ඔබට ගෙනල්ලා දෙන්නේ මොන රූපද? මේ ගෙනල්ලා දෙන්නේ මායාවක් වැනි රූපයක්. මායාවක් වැනි රූපයක්. ඒ සියල්ල ඔබට පහල කරලා දෙන්නේ කොහොමද? කහ රතු නිල් කොළ අරක මේක කියලා අර ඉගෙනගත්ත සංකල්ප ඔක්කොම එකතු කරලා කොළය ගහ ගෙඩිය අරක මේක කියන ඔක්කොම කොටිමකෝ මඤ්ඤං කරලා. ඒකට කියනවා මඤ්ඤණාව. වැරදි සහගතව පුරවපු සියල්ල දරාගෙන ඇත්ත කියලා මොකද්ද කරන්නේ? උඹට අහවල් දෙ පේනවාමයි කියලා ඔබවනවා. හැබැයි උඹට අහවල් දෙ පේනවාමයි කියලා කවුද කියන්නේ? අර චේතනා ටිකෙන් අවිද්‍යා සහගත චේතනා ටික මෙනෙහි කරනවා. අපි මොකද්ද කරන්නේ? ඔව් ඇත්තයි කියලා ගිල ගන්නවා. එහෙමනේ. ඒකත් එක්ක රැවටෙනවා. ඒකත් එක්ක ගනුදෙනු කරනවානේ. අරක නම් මරු භාණ්ඩේ අරක නියම රූපයක්. නියම රසයක්. ඒකත් එක්ක තණ්හාව පවත්තලා දාන්තිමට බැලුවොත් අරක මේක කියලා අපිට මෙනෙහි කළා දීපු සංකල්පිත රාගයත් එක්ක ඔබ පුජ්‍යල වශයෙන් කාමයන් ගොඩනගලාද බලන්නකො. ඒ සංකල්පිත ඔබට රාගික අදහසක් මවලා දෙනවා මෙහෙම අර එහෙම එකක් කියලා චිත්ත රූපයක්. ඒකත් එක්ක මොනා කරන්නේ? ඒකත් එක්ක ගනුදෙනු කරනවා. ඒකත් එක්ක ගනුදෙනු කරනවා. ඒකනේ කරන්නේ. එතකොට ඒ ගනුදෙනු කිරීම තමයි අවිද්‍යා සහගත ගනුදෙනු කිරීම. අවිද්‍යාව ඇති කල්හිම මොකද්ද එහෙනම් තියෙන්නේ? ලෝකේ පහළවීම, පුජ්‍යලත්වයේ පහළවීම නේද? සාංශාරික පැවැත්ම. ඔක තමයි සසර චක්‍රය. අවිද්‍යාව නැති කල්හිම ප්‍රඥාව පහළ වුණාම තේරෙනවා මොකද්ද? මෙතන කෙනෙක් ඉන්නවවත් යමක් තියනවත් නෙවෙයි. අර සංකල්ප ටික ඔක්කොම මකලා බලනවා. අර පුංචි දරුවගේ මට්ටමට ගිහින් බලනකොට තේරෙනවා Tamanට Taman කියලාවත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට දිත්තේව දිත්තමත්තම් භවිස්සති සුතේව සුතමත්තම් භවිස්සති මුතේව මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කිවම ඔබ බලනවා පෙනීම පෙනීමක්ම පමණයි. ඇහිම ඇහිමක්ම පමණයි. දැකීම දැකීමක්ම පමණයි. දැනීම දැනීමක්ම පමණයි. දැනගැනීම දැනගැනීමක්ම පමණයි කියලා ඔන්න වචනේ පාවිච්චි කරනවා. නමුත් මෙතන මේ ගල් ගෙඩියක් පේනවා. ඒක දැක්කොත් දැක්කා විතරයි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඔලු ගෙඩියක් පේනවා දැක්කොත් දැක්කා විතරයි කියලා නෙවෙයි මේ කියන්නේ. තේරුණාද? ඔබ ලෝකේ යමක් තියනවා කියන සංකල්ප ටික දැකලා දැක්කොත් දැක්කා විතරයි කියලා නෙවෙයි. එහෙනම් අපි බලනවා මේ පේනවා කියලා පෙන්නන එක සම්පූර්ණයෙන්ම ගොඩ නැගුවේ මොකද්ද? සංකල්පිතව මානසිකාරයෙන් අවිද්‍යාව නැමැති හේතුව නිසා. ඒ ඇරුණකොට පේනවා කියන එකේ ඇත්තටම පෙනෙන්න දෙයක් නැහැ. මිරිඟුවේ වතුර වාගේ. අන්න එහෙනම් පෙනුනාට වැඩක් නෑ. එයාට එයා දන්නවා මේක මුලාවක්. දිත්තේව දිත්තමත්තම් භවිස්සති දැක්කා කියලා එයා දන්නවා මේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් යමක් තියනව නෙවෙයි. දෙයක් යමක් විදිහට මඤ්ඤණා වෙනවා. මඤ්ඤති හිතනවා. මානසිකාර වෙනවා. ඔන්න ඔක ගැන අවබෝධයටපත් වෙනවා. එහෙනම් මේ අවබෝධයයි නිවන කියලා කියන්නේ.
මේ අවබෝධයයි නිවීම කියලා කියන්නේ. නිවීම යනු කෙනෙක් ලබන යමක් නොවේ ඇයි? සසර යනු කෙනෙක් ලබන යමක් නොවන නිසාම නිවීම යනුද කෙනෙක් ලබන යමක් නොවේමයි. එහෙනම් සසර යනු කෙනෙක් ලබන යමක් විදිහට තිබෙන්නා වූ මුලා සහගත අඳුරු සහගත දෘෂ්ටියේ ප්‍රහීන වීමම නිවන මිස නිවන යනු කෙනෙක් ලබන යමක් නොවේය කියන අවබෝධයටපත් වෙනවා. මේක තමයි ඇත්ත. ඒ නිසා ඔබ පච්චුප්පන්නයට එන්න මේ ලබන අත්දැකීමට ඇවිල්ලා බලන්න. මේක අතීත අනාගත වර්තමාන විදියට 3 කාලාත්‍රයක් මෙනෙහි කොට දෙන්නේ මේ සංකල්ප උපකල්පන නිමිති අනුනිමිති අරගෙන කරන මානසිකාරයෙන් නේද? මේක අයෝනිසෝ මානසිකාරයයි. මේක අවිද්‍යාවේ පෙන්වීමයි. මේක විඥාණයෙන් මෙනෙහි කර කර දෙන විඥාවේ නාම රූප ප්‍රතිබිම්බයයි කියන තැන ඔන්න අපි තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නකොටම මොකද්ද වෙන්නේ? සංකල්ප නැති උපකල්පන නැති අයෝනිසෝ මනසිකාර නැති ධර්මතාවයේ පේන්න පටන් ගන්නවා. එයා දකිනවා මොකද්ද එන? සංකල්ප ටික මැකුවම මම හෝ ලෝකී කිය යමක් පනවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකයේ ගොඩනගන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැමැති හේතුව තියෙනකන් ලෝකෙ හට ගැනීම තියෙනවා. අවිද්‍යාව නැමැති දෘෂ්ටිය ප්‍රහීන වෙනකොට ලෝකෙ පනවන්න බැරුව යනවා. එහෙනම් මේ ඇහැ රූප හුදු පැනවීමක්, මඤ්ඤණාවක්. විඥාණයෙන් පෙන්වන නාම රූප කියලා කියන්නේ පෙනීම ඇති කල්ලිම ගොඩ නගෙන ඇහැ රූප. මෙන්න මේ ධර්ම මානසිකාරය තමන්ගේ ජීවිතය තුළට එකතු කරගත්තට පස්සේ මේක මෙතනින් නතර කරන්න බෑ. මේක තවදුරටත් අපි ගවේෂණාත්මක විමසන්න ඕන. මේක ගවේෂණාත්මකව විමසමින් හේතුඵල ධම අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. හේතුඵල ධම අවබෝධයෙන් අපි ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. එහෙනම් සරලවම ඔබ හිතන්න, පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න අත්දැකීම් ටික කෙනෙක් ලබන යමක් විදිහට, දෙයක් විදිහට මුණ ගැස්වීමම අවිද්‍යා සහගත දෘෂ්ටිය. අර පුංචි දරුවගේ මට්ටමට ඇවිල්ලා බැලුවොත් ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රස කය පහසෙන් හැදිච්ච ලෝකයක් හෝ අත්දැකීමක් හම්බ වෙන්නේ නැහැ. අතීත වර්තමාන අනාගත කියන 3 කාලාත්‍රයක් මෙනෙහි වෙන්නේ නැහැ. ඉතින් අපි පටිච්ච සමුප්පාදය, හේතුඵල ධම, පංච උපාදානස්කන්ධය කියන වචන වලින් බැහැරව ධර්ම අවබෝධය කරන්නට උපකාර වන විදිහට යම් අඩිතාලමක් මේ දේශනාව තුළ දාගන්නටයි උත්සාහවන්ත වුණේ. ඉතින් මේ දේශනාව තුළ තවදුරටත් අපිට විග්‍රහ කරන්නට කාල පරාසය ලැබෙන්නේ නැහැ. දේශනාව නිමා කරන්නට කාලය එළඹෙනවා. ඒ නිසා නැවත නැවතත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් ධර්ම අභිසමයේ පිණිස මේ ධර්ම කාරණා ටිකද ජීවිතයට එකතු පහදු කරගෙන කටයුතු කරන්නට වාග්ය වාසනාව සැලසෙත්වා ධර්ම අවබෝධයේ පිණිසම උපනිශ්‍රේ වේවා කියන ආශිර්වාදයන් සිදු කරනවා. විශේෂයෙන්ම අම්බලන්ගොඩ ඌරවත්ත අතුල නිවසෙහි විසූ පරලෝසපත් ආතර් අබේසිංහ ගුණසේකර දයාබර පියතුමන්ට
මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදන්ම වෙත්වා භවගාමී ජීවිතයේ සුවපත් වෙත්වා ධර්ම අභිසමේ පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. පරලෝසපත් මිල්රෙඩ් ගුණසේකර දහාබර මෑණියන්ටද මහින්ද ගුණසේකර දහාබර බාල සොහයුරාටද දායකත්වයේ දරූ සියලු දෙනාට සිප් සතර කියා දුන් ගුරු මෑණිවරුන් හා ගුරු පියවරුන්ටද පරලෝසපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටද ධර්ම දානමේ පින්කමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලානිසංසයන් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වේවා භවගාමී ජීවිතයේ සැපවත් වී වහවහා නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයත් ධර්ම අභිසමයත් වෙත්වා කියන ප්‍රාර්ථනයන් සිදු කරනවා. හැම දිනාටම සියලු යහපත උදා වේවා. ත්‍රිවන් සරණයි. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං